සම්මා සම්බුදු සරණයි සුපින්වත් ශ්‍රද්ධාවන්ත ඔබ සියලු දෙනාට. ධර්ම sannivedanayeහිලා පුරෝගාමී මෙහෙවරක යෙදෙන බෞද්ධ රූපවාහිනී නාලිකාව අද දවසේදීත් මේ ආකාරයෙන් සූදානම් වන්නේ සුපින්වත් ඔබ සියලු දෙනාගේ හිතසුව පිණිස ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාව ආරම්භ කරන්නට. හිතවතුනි, ඒ අනුව අද දවසේදී ධර්මදේශනාව පැවැත්වීම සඳහා අප කළ ඇරයුම මෙත් සිතින් පිළිගනිමින් ධම්සභා මණ්ඩපයට වැඩමව වදාළ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍යපාද යටිරාවන ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ප්‍රථමයෙන් ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්ම දානමය පින්කම සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ කැලණිය කිරිබත්ගොඩ කල්යාණ මාවතේ අංක 14න් 5 නිවසේ පදිංචි දොන් ලයනල් වසන්ත තලගල මහතා සහ එම මැතිනිය ඇතුළු දූදරු ඥාති පිරිස විසින්. එසේනම් අප සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා ප්‍රථමයෙන් සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පොන්නං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛ
මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං තී. සාදු සාදු සාදු. සදහැවත් පින්වත්නි, දැන් මේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ මෙම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ පැවැත්වෙන තවත් ධර්මානුශාසනාවක් මේ පින්නතුන්ගේ දායකත්වයෙන් පවත්වලා ඒ ධර්ම ලාභමය පින්කම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම පිණිස මේ සියලු දෙනාම සැදී පැහැදී සිටින්නේ. මේ පින්නතුන් මේ දායකත්වය ලබාගත් නිසා මේ බණ අහන මෙතන රැස්ව සිටින සියලු පින්නතුන් පමණක් නෙවෙයි, තවත් මේ ධර්ම දේශනාව අසන යම්තාක් පිරිස සිටිනවා නම් ඒ පිරිස මේ ධර්මය අහන වාරයක් පාසාම මේ පින්නතුනොත් මේ ධර්ම දානමය පින්කම ඉහලින් කළ පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පින්නතුන් මේ ධර්ම ප්‍රචාරයට අතහිත දීම, ධර්මයේ ප්‍රචාරය කරලීමට අතහිත දීම මේ තුනුරුවන්ට දක්වන ඉමහත්ම සේවාවක්. ඒ පිළිබඳව පළමුවෙන්ම හැමදෙනාම ප්‍රසාදයට පත්වන්න. මම මාතෘකා කළ ගාථාව මේ පින්නතුන් බොහෝ දෙනෙකුට මා හිතන්නේ පළපුරුදු ගාථාව. ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං. ඔය ගාථාව බොහෝ විට අහලා ඇතිනේ. මෙතෙන්දී කියවෙන්නේ කුමක්ද කියන එක අපි මේ කාල වේලාවට අනුව සලකා බලමු. ආරෝග්‍යා පරමාලාභා, මේ නිරෝගිකම මේ ලෝකයේ තියෙන ලාභ අතුරෙන් ශ්‍රේෂ්ඨතම ලාභය, උතුම්ම ලාභය තමයි ආරෝග්‍ය, නිරෝගිකම. සන්තුට්ඨි පරමං ධනං, මේ ලෝකයේ තිබෙන උත්තරීතර ධනය, ශ්‍රේෂ්ඨතම ධනය නම් සන්තුට්ඨි සතුටයි. විස්සාසා පරමා ඥාති, මේ ලෝකයේහි
පරම නෑයා ශ්‍රේෂ්ඨතම නෑයා නම් විශ්වාසයයි. නිබ්බානං පරමං සුඛං මේ ලෝකේ පරම සුවය නිවනයි. ඕක තමයි ඔය ගාථාවේ අදහස පින්නතු. ආරෝග්‍ය කියලා කියනකොටම අපට මතක් වෙන්නේ කොහෙද? ආරෝග්‍ය කියව ගමන් මතක් වෙන්නේ කොහෙද? ඔව් පින්නතුනි. බොහෝ දෙනෙකුට ආරෝග්‍ය කියලා කියන ගමන්ම මතක් වෙන්නේ ස්පිරිතාලෙනේ. ආරෝග්‍ය ශාලාව මතක් වෙනවා. ආරෝග්‍ය කියන්නේ ලෙඩ නෙවෙයි. ස්පිරිතාලය නෙවෙයි. ආරෝග්‍ය කියලා කිව්ව ගමන්ම පින්නතුනි සුවය සෞඛ්‍ය කියන එකයි අදහස. පරමා ලාභා උතුම්ම ලාභය. මේ ලෝකේ අපි නම් ලාභ එහෙම නැත්තම් බොහෝ දෙනෙක් ලාභ කියලා කියන්නේ කුමකටද? බහුතරේ ලාභය කියලා කියන්නේ කුමකටද පින්නතුනි? ඔව් වැඩියෙන් එනවට මුදල්. මේ ලෝකේ බහුතරය ලාභය කියලා කියන්නේ පින්නතුනි මේ එන මුදලට වස්තුවට ගේ දොර යාන වාහන ආදී මේවට තමයි ලාභ කියලා කියන්නේ. ඒවත් ලාභ තමයි. නමුත් තථාගත දේශනාවේ තියෙනවා පින්නතුනි මේ ලෝකේ පරම ලාභය කියලා කියන්නේ මේ සුවය සෞඛ්‍ය නිරෝගීකමටයි. ඒක අපි කාටත් පැහැදිලි. නිරෝගීකම තියෙනවා නම් හැම දෙයකින්ම ප්‍රයෝජනය ගන්න පුළුවන් නේ. නිරෝගීකම තියෙනවා නම් හැම දෙයකින්ම ප්‍රයෝජනය ගන්න පහසුයි. සල්ලි තිබුණත් මුදල් තිබුණත් රෝගග්‍රස්තව එකතැන ඉන්නවනම් ඇති ඵලයක් තියෙනවද පින්නොත්? නෑ නේද? ඒ ඵලය නෑ. ඒ නිසා නිරෝගීකම කුමක්ද කියන එක අපි ධර්මානුකූලව විග්‍රහ කරලා බලමු. තථාගත දේශනාවේ එක තැනක සඳහන් වෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එක තැනකදී මහණෙනි මේ ලෝකයේහි කෙනෙක් කායික නිරෝගීතාවයෙන් කයට ලෙඩක් නැතුව අවුරුද්දක් ඉන්න පුළුවන්. අවුරුදු 2ක් ඉන්න පුළුවන් සමහර කෙනෙක්. අවුරුදු 3ක් කියන්නේ කයට රෝගයක් නැතුව අවුරුද්දක් අවුරුදු 2ක් අවුරුදු 3ක් සමහර කෙනෙක් අවුරුදු 10ක් ඔය වගේ ඉන්න පුළුවන්. මේ කයේ රෝගයක් නැතුව කෙනෙකුට වර්ෂයක් 2ක් 10ක් 15ක් ඉන්න පුළුවන් කියලා හිතමු. කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ බඳු කායික රෝගයකින් පීඩා නැතුව ඔය වර්ෂයක් 2ක් 5ක් 6ක් 10ක් 20ක් සිටියත් කෙනෙක් මානසික රෝගයකින් රහතුන් වහන්සේ හැර මාර්ගඵල අවබෝධය කළ අනිත් අය හැර මානසික රෝගයකින් පෙළෙන්නේ නැති අය කියලා සමහර වෙලාවට විනාඩි 5ක් 10කින් එබඳු තත්වයකින් නොසිටින කෙනෙක් නැතේ කියන ප්‍රකාශනයකුත් තියෙනවා. මේ බුදුහාමුදුරු දේශනා කරන හැටි පින්නත. කයට ලෙඩ නැතුව අවුරුදු 10ක් 15ක් ඉන්න පුළුවන්.
නමුත් මනසට ලෙඩ නැතුව මොහොතක් ඉන්න බැරි සමාජයක් තියෙනවා අය. රහතන් වහන්සේ හැර හැබැයි. මානසික රෝගීන් පෙළෙන අය බහුතරය. හැබැයි අපේ පින්නතුන් හිතන්න එපා මේ මානසික රෝගීන් කියලා කිව්වහම මේ අංගොඩ ඉන්න අය කියලා නෙවෙයි. අංගොඩ සිටින අය ගැනයි මේ කියන්නේ කියලා. නෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කායික රෝගයක් නැතුව නොපෙළී ඉන්න පුළුවන්. නමුත් මානසිකව මිනිසුන් මොහොතක් නිරෝගීව ඉන්න අය 14යි. එයින් ප්‍රකාශ කළේ කුමක්ද පින්නතුනි? මේ ලෝකේ බහුතරය ලෝභය නිසා මනසින් මොකද වෙන්නේ පින්නතුනි? ලෝභය නිසා මනසින් ලෙඩ වෙනවා. තරහව නිසා මනසින් ලෙඩ වෙනවායි. ඊර්ෂ්‍යාව නිසා මනසින් ලෙඩ වෙනවායි. තණ්හාව නිසා මනසින් ලෙඩ වෙනවා. ඊළඟට පින්නතුනි හිංසාව නිසා මනසින් ලෙඩ වෙනවා. තණ්හාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, මදිපුංචිකම, එකට එක කිරීම ආදී කොට ඇති ඔය කියන කෙලෙස් වලින් හිත යම් වෙලාවක මේ ලෝකයේ මිනිස්යන්ගේ හිත දූෂ්‍ය වෙනවා නම් ඒ ඇත්තෝ මානසින් ලෙඩ වෙන අය. ඒකයි පින්වත්නි මානසිකව නිරෝගීව ඉන්නේ 14යි බහුතරය බොහෝම පීඩා විඳින අය මානසිකව. ඉතින් බලන්න පින්වත්නි එහෙමනම් අපි ඔක්කොම රහත් වෙන්න ඕනනේ. මේ භවයේ බෞද්ධයන් හැටියට ප්‍රකාශ කරන කාරණා හැටියට නම් එහෙමනම් අපට ගේ දොර යාන වාහන අමුදරු මේ මිල මුදල් පරිහරණය කිරීම ධර්මයට අනුව එකක නැහැ කියලා හිතන්න පුළුවන්. ඇයි මානසික රෝගීන් කියලා නේ ධර්මයේ කෙන්නුම් කරනවා කියන්නේ? මෙතනයි පින්නතුනේ තේරුම් ගත යුතු දේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෝකේහි සම්පත් වලින් සුවය ලබන ක්‍රමයකුත් තියෙනවා. සම්පත් අතහැරීමෙන් ලබන සුවයකුත් තියෙනවා. ඒ දෙක හොඳට තේරුම් ගන්න කිව්වා. අඤ්ඤාහි ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බානගාමී. ලාභ ලබන සැපවත්ව මේ ලෝකේ ජීවත් වන ක්‍රමය වෙන එකක්. අඤ්ඤා නිබ්බානගාමී. නිවන් පැත්තට යන ක්‍රමය තව එකක්. ඒ නිසා අපේ ජනතාව අපේ බෞද්ධ පින්නතුන් මේ ගැන තේරුම් ගන්න ඕනේ. කොහොමද කායිකව නිරෝගීව ඉන්නවා වගේ මනසින් නිරෝගීව ඉන්න බෞද්ධයෙකුට ලැබෙන පිටිවහල. අන්න ඒකයි තේරුම් ගන්න. ඒ නිසානේ පින්නතුනි මේ බෞද්ධයා කියන කාරණය ගැන බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම කියන්නට ගිය තැන උන්වහන්සේ පෙන්눔 කළේ කුමක්ද? ලෝකයේ කිසිම දහමක නැති පින්වත්නි ලෝකයේ කිසිම දහමක නැති ඉගැන්වීමක් තියෙනවා. ඒ ඉගැන්වීමට කියනවා පින්වතුනි මජ්ජේන ධම්මං දේසේති මැද පිළිවෙතේ සිට බුදුහාමුදුරුවෝ බණ කිව්වයි. මැද පිළිවෙත කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ඔව් මැද පිළිවෙත කියලා කියන්නේ කුමක්ද?
මෙන්න මේකයි පින්නතුනේ බුදුහාමුදුරුවෝ කොච්චර මිනිසුන් පිළිබඳව තේරුම් ගත්තද කියලා හොඳට කල්පනා කරලා බලන්න. මේ ලෝකේ හැමදෙනාම උන්වහන්සේ ප්‍රකාශ කළේ නැහැ හැමදෙනාම අනගාരിക විය යුතුයි කියලා. අනගාരിക කියලා කියන්නේ පැවිදි විය යුතුයි කියලා. හැමදෙනාම කැලෑ බදව නැත්තම් කැලෑවට ගිහින් භාවනා කළ යුතුයි කියලා කිව්වේ නැහැ. හැමදෙනාම මේ ආකාරයි මේ විදියට සැපය කියන එක අත්හල යුතුයි කියලා කොහෙවත් කිව්වේ නැහැ. මෙන්න මේකයි පින්නතුනි තේරුම් ගන්න. ලෝකේ බලන්න පින්නතුනි අද අපි හිතලා බලමු. සම්පත් පරිභෝජනය නැත්තම් මේ සම්පත් ලබා ගැනීමට කරන තරඟය දිහා බලන්න. ලෝකයේ පුරාම තනින් තන පුංචි යුද්ධ, තනින් තන මහා යුද්ධ, ඔවුනොවුන් මරා ගන්නා, ඔවුනොවුන්ට සහාසිකකම් කරන ලෝකයක් කොච්චර අපිට දකින්න පුළුවන්. එහෙම ලබාගෙන අන්තිමට මොකද වෙන්නේ? තණ්හාවෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, දුෂ්ටව ඒවා ලබාගෙන අන්තිමට මොකද වෙන්නේ? තාවත් කාගේ හරි අතින් මැරුම්කම්. ඉතින් ඔය ලැබීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සුවය ලබන්නට නම් ඔබ කළ යුත්තේ කුමක්ද? තරාදි බරට වාහනයක නැත්තම් කරත්තයක රෝද දෙකේ බරට සමානව ඔබේ ජීවිතය අරඹන්න. කොහොමද අරඹන්න කියලා කියන්නේ? තණ්හාවෙන් අන්තයට යන්නත් එපා. වස්තුව මට උවමනායි නෑ කියලා ඒ අන්තයටත් යන්න එපා කිව්ව ජීවිතේ. තේරුණාද? තණ්හාවෙන් අන්තයට යන්නත් එපා, ලෝභයෙන් අන්තයට යන්නත් එපා. ඊළඟට තමන් මට සම්පත් ඕනෙත් නෑ, මේවා අවශ්‍යයි අනවශ්‍යයි කියන දෘෂ්ටියට නොපෙමින ජීවත් වීමේ අවශ්‍යතාවය මත මට සීමිත සම්පත් තිබුණාම ඇති කියන මේ ජීවන රටාවේ මැද මාවතේ පිහිටන්න කිව්වා. එහෙම පිහිටියාම පින්නතුනේ ලෝකේ කිසිම කෙනෙකුට එහෙම කරදරයක් තියෙනවද? නෑ. මෙන්න මේකයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ලැබෙන දේ ලැබෙන හැටියට තමන් සුවයෙන් ජීවත් වෙන්නට උත්සාහ ගන්න. ඊළඟට උත්සාහ කරන්න. උත්සාහය කුමක් සඳහාද? ජීවත් වෙන්න. අනිත් අය ජීවත් කරවන්න. ඒ සඳහායි මගේ මේ ව්‍යායාමය. එතකොට සම්පත් ලැබෙනවා. සම්පත් තමන් පරිහරණය කරනවා. අත්හරින්න ලේසි කිසියම් දවසක. කිසියම් සන්දිස්ථානයකට එනකොට අත්හරින්න ලේසි. එතකොට තණ්හාවෙන් බදාගෙනම හිටියොත් මුල ඉඳලම අත්හරින්න ලේසිද? ලේසිද පින්න? ලේසි නෑ. ලෝභයෙන්ම පීඩිතව හිටියොත් අත්හරින්න ලේසිද? වයසට ගියා කියලා අත්හරින්න බෑ. ඒ පුරුද්දක් නැත්නම් අත්හරින්න බෑ. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ. බාල කාලය කියන එක අපි පැත්තකින් තියමු, නොතේරෙනවයි කියලා. තරුණ කාලය හෝ වේවා, මධ්‍යම වයසේ හෝ වේවා, වැඩිහිටි වයසේ හෝ වේවා, බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හැම වෙලේම යාම තුනෙන් එක යාමයක. එක්කෝ උදේ වරුවේ, එක්කෝ සවස් වරුවේ, එක්කෝ රාත්‍රියේ. මේ ලෝකේ දිහා බලවනේ අපි හැම වෙලාවෙම ඉන්නේ. එහෙමනේ.
මේ ලෝකයේ දිහා බල බලනේ මේ ඇස් දෙකෙන් හැම වෙලාවෙම ඉන්නේ. අනුන් දිහා බල බලනේ අපි බොහෝ වෙලාවට ඉන්නේ. බහුතරයෙන්මනේ නේ අනුන් දිහා බල බලන ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා ඔය යාම තුනෙන් එක යාමයක හරි Taman දිහා බලන්න කිව්වා. ඒ කියන්නේ කණ්ණාඩිය ළඟට ගිහින්ද? කණ්ණාඩිය ළඟට ගියාට කමක් නැහැ. ශරීරයේ අඩුපාඩුකම් හදාගන්න යන්න ඕනේ. ඒ කිව්වේ Taman දිහා බලන්න කියලා කිව්වේ මෙච්චර කල් අනුන් දිහා බැලුවා ඇති. Taman දිහා බලන්න කිව්වේ මගේ අද නැත්තම් මගේ හිතට අද තරහව ආවද? ලෝභය ආවද? ලෝභය නිසා යම් වැරද්දක් සිද්ධ වුණාද? ඊර්ෂ්‍යාව ආවද? ඊළඟට වෙනත් කෙලෙස් සිතිවිලි ආවද කියලා හිතට එබී බලන්න කිව්වා. බහුතරය ලෝකේ බහුතරය අනුන් දිහානේ එබී බලන්නේ. නිකම්ම නෙවෙයි ඉස්සිලත් එබී බලන. මේකෙදි බුදුහාමුදුරුවෝ කිය අපේ දිහා Taman දිහා බලන්න. බලලා තරහා ගියාද අද? ලෝභය නිසා යම් කිසි වැරද්දක් සිද්ධ වුණාද? මෝහය නිසා මෝඩකම් නිසා යම් වැරද්දක් සිද්ධ වුණාද? අන්න Taman දිහා බලනකොට පින්නතුනේ කොච්චර පහසුද? අන්න මානසික සුවය ලැබෙන හැටි. ලෝභය නිසා මනස අවුල් වෙන්නේ නැහැ එතකොට. ද්වේෂය නිසා මනස අවුල් වෙන්නේ නැහැ. තරහව මදි පුංචිකම අනුන් නිසා ඊර්ෂ්‍යාව නිසා තමන්ගේ හිත මානසිකව රෝගී වෙන්නේ නැහැ. අන්න ඒකයි ආරෝග්‍යා පරමාලාභා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ලාභය කියලා කිව්වේ නිරෝගිකම මානසික නිරෝගිකම. මානසික සුවය. කායික රෝගීකම් ඇති වෙනවා ඒක ස්වාභාවිකයි. අපේ බෞද්ධ සාහිත්‍යයේ හැටියට මේ පින්නතුන්ට මතක ඇති රෝගයක් නැතුව හිටි එකම රහතන් වහන්සේ නමක් පමණයි. මතක තියෙනවා නම් කමන්න. අපේ ශ්‍රාවක ශ්‍රාවිකා චරිතවලින් අපට දැනගන්න හිටියේ කායික රෝගයක් නැතුව අවුරුදු 160ක් ජීවත් වෙච්ච රහතන් වහන්සේ. නම මතකද? බක්කුල මහරහතන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේ පමණයි. ලෝක ඉතිහාසයේ උන්වහන්සේ සඳහන් කරනවා පින්නතුනි අර අචේල කස්සපය මට මේ දැන් උන්වහන්සේට අවුරුදු 80ක් වෙච්ච තැන මේ අහන්නේ භද්‍ර යෞවනේ උන්වහන්සේ එතකොට භද්‍ර යෞවනයේ කියන්නේ බොහොම තරුණ පෙනුමක්. මේ අචේල කස්සප ඇවිල්ලා අහනවා ඔබ වහන්සේට මේ අවුරුදු 80 තුල ශරීරයේ මේ වේදනාවට හෝ ලෙඩට කියලා බෙහෙතක් එහෙම ගත්තාය කියන එක මතකද කියලා. එතෙන්දී උන්වහන්සේ ප්‍රකාශ කරන ආචේල කස්සපය මේ 80 වයසක් තුල අසුරු සනක් ගහන මොහොතක් හෝ ඇසිපිය හෙළන කාල සීමාව තුල හෝ අසවල් වේදනාවක් ඇති වුණාය කියලා අරලු කඩක්වත් ගත්තාය කියන එකක් මට මතක නැත. අවුරුදු 80ක් අවුරුදු 160ක් මොනතරම් ශ්‍රේෂ්ඨද පින්නත. මේ ලෝකේ අපි කාටත් කොච්චර ලෙඩ හැදෙනවද කයටනේ. කයට ලෙඩ හැදෙන්නේ බොහෝ වෙලාවට මනස ලෙඩ වෙනකොට. මනසින් ඒක අඩු කරගන්න පුළුවන්. ඒ නිසායි බුදුහාමුදුරුවෝ මේ මානසික සුවය ආරෝග්‍යා පරමාලාභා කියන එක
බොහොම ශ්‍රේෂ්ඨ සුවයක් කියන එක පැහැදිලි කළා. ඊළඟට පින්නතුනි මේ ලෝකයේහි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සමහර අය මේ ලෝකයේහි මත් වෙන අය කාරණා තුනකින්. මේ ලෝකේ සමහර අය කාරණා තුනකින් මත් වෙනවයි කියලා දේශනා කළා. උන්වහන්සේ දවසක් පින්නතුනි සඳෑ සමයක භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින වෙලාවක උන්වහන්සේ එතෙන්ට වැඩම කළා. වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා මේ වෙලාවේ කුමක් කතා කරමින්ද හිටියේ කියලා අහුවාම ස්වාමීනි අපි ධර්ම කතාවකින් මේ සාකච්ඡාව ආරම්භ කරලා තිබුණාය. ස්වාමීනි අප මේ ධර්ම කතාව ආරම්භ කරගෙන හිටියේ තථාගතයන් වහන්සේගේ පදන් වීරිය සම්බන්ධවයි. පදන් වීරිය කියලා කියන්නේ මේ බුද්ධ බෝධිසත්වයන් වහන්සේ කොච්චර වීරියකින් තමන් වහන්සේ මේ තත්වයට පැමිණියාද කියන මේ කාරණය ගැන කතා කර කර හිටියේ කියලා ප්‍රකාශ කළා. එතෙන්දී උන්වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මම ගිහි කාමභෝගී ජීවිතයකට පටන් ගන්නකොට අවුරුදු 16යි. මහණෙනි එකල මං බොහොම සිව්මැලි කෙනෙක්. ඒ වගේම නිකම්ම නෙවෙයි සත්තකින්ම පරම සිව්මැලි කෙනෙක්. මගේ පියා මට අවශ්‍ය විදිහට රජමාලිගේ නිල් මහනෙල් මල් වලින් සැදුණු පොකුණු සුදු නෙළුම් වලින් සරසුණු පොකුණු ඒ වගේම රතු නෙළුම් වලින් සැදුණු පොකුණු වලින් සමන්විත වූ බොහොම සුඛෝපභෝගී ජීවිතයකට සරිලන පරිසරයක් මට හදලා දීලා තිබුණා. ඒ පමණක් නෙවෙයි මහණෙනි. හේමන්ත ඍතුවට සරිලන මාලිගාවක්. ඒ වගේම වස්සාන ඍතුවට සරිලන මාලිගාවක්. ගෙම්හාන ඍතුවට සරිලන මාලිගාවක් නිර්මාණය කළා. ඒවාට අවශ්‍ය සියලු පහසුකම් සම්පූර්ණ කරලා ඒ සැප සම්පත් වලින් ආඩ්‍යවයි මම හිටියේ. මහණෙනි ඒ බඳු සුවයක් සනසුමක් මට ලබන්නට පිරිමින් නැති ඒ වගේම පංචතූර්යයන්ගෙන් සමන්විත උඩුමහලේ නිරන්තරයෙන්ම සුව පහසු මට සලස්සලා තිබුණා. ඔබඳු ජීවිතයක් ගත කරන මට කල්පනා වුණා මේ ලෝකේ මෝඩ පෘථග්ජනයන් තමන් ජරාවට පත්වෙන බව නොසිතා ජරාවට පත්වෙච්ච කෙනෙක් දැකලා තමන්ගේ ජීවිතයයි ඒ ජරාවට වයසට ගිය පුද්ගලයාගේ ජීවිතයයි සංසන්දනය කරලා තමන්ගේ ජීවිතය ගැන ලැජ්ජා වෙනවා. තමන්ගේ ජීවිතය පිළිබඳව පිළිකුල් අනිත් ඒ ජරාවට පත්වෙච්ච ජීවිතය පිළිබඳව පිළිකුල් කරලා ඒ ඇත්තා මේ මෝඩ පෘථග්ජන විදිහට මේ ජරාව කියන එක මෙනෙහි නොකොට ජීවත් වන යුගයක මට එබඳු සැප සම්පත් තිබියදී මං කල්පනා කළා ජරාවට පත්වෙන මාවැන්නෙක් ජරාවට පත්වන මාවැන්නෙක්
ජරාවට පත්වෙච්ච කෙනෙක් දිහා බලලා මගේ රූපය වර්ණවත් මගේ රූපය ශ්‍රේෂ්ඨයි අර රූපය විරූපයි කියලා සංසන්දනය කරලා ලැජ්ජා වෙනවා නම් ඒ ජීවිතය පිළිකුල් කරනවා නම් මා වැන්නෙකුට ඒක නොසුදුසුයි කියන මේ කාරණය මගේ ඔළුවට ආවා. අන්න ඒ කාරණය ඔළුවට ඇවිල්ලා තමයි මහණෙනි මේක නෙවෙයි ලෝකේ සුවය කියලා මාලිගාවෙන් මං පිටත් උනේ කොහොමද? සම්ති වරපදං පරියේසමානෝ. මේක නෙවෙයි සුවය කොයිතරම් මෝඩ පෘථග්ජන ලෝකයේ මේ සුවය සොයන ලෝකයේ මේක නෙවෙයි සුවය කියන එක දැනගෙන මම මගට බැස්සා. සම්ති වරපදං පරියේසමානෝ. මේ සුවය නියම සුවය මොකද්ද කියලා සොයන්න මම මගට බැස්සා. අන්න මහණෙනි අන්න ඒ නිසා තමයි මා තුල යම්කිසි තාරුණ්‍ය මදයක් තිබ්බනම් යෞවන මදයක් මා තුල තිබ්බනම් ඒ යෞවන මදයෙන් මම මිදුනේ අන්න අර විදිහට හිතලයි. කොච්චර ඒ නිසා මම සුවය විඳින කෙනෙක් කිව්වා. කොච්චර වටිනා කියමනක්ද කියන මේ ලෝකයේ අද සිව් මහසල් වල ජීවත් වෙන අය ඉන්න පුළුවන්. මොනතරම් සුඛෝපභෝගී ජීවිත ගත කරන අය ඉන්න පුළුවන්. නමුත් ඒ ඇත්තෝ ජරාවෙන් නිදහස් වෙලා නැහැ. මෝඩ පෘථග්ජනයන් කියලා බුදුහාමරේ වචනයෙන් පාවිච්චි කළා. මෝඩ පෘථග්ජන ලෝකයේ මේක තමයි සුවය කියලා හිතනවා. අනිත් අය පිළිකුල් කරනවා. අනිත් අය ඉදිරියේ තමන් ලැජ්ජා වෙනවා තමන්ගේ රූපය නිසා. තමන්ගේ ධනය නිසා ලැජ්ජා වෙනවා අනිත් අයට නෑ මට තියනවා කියලා. මේක මෝඩ පෘථග්ජනයන්ගේ ස්වභාවයයි. ඒ නිසා මම ඒ යෞවන මදයෙන් මිදුන අය මේ සුවය ගැන හිතලා. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම ඒ වගේ සුවයක ඉඳිද්දී අර මාලිගා තුනක සුව විඳිමින් ඉඳිද්දී මට නොයෙක් සැප සම්පත් තිබියදී මේ ලෝකයේ සමහර කෙනෙක් ව්‍යාධියෙන් පෙළෙන කෙනෙක් දැක්කාම රෝගග්‍රස්තව ඉන්න කෙනෙක් දැක්කාම තමන්ගේ නිරෝගිකම හා ඔහු එක්ක සසඳලා ඒ පුද්ගලයා දිහා බලලා තමන් ලැජ්ජා වෙනවා. ඒ ඇත්තා ළඟ මම ඉන්නවානේ මං ඈත් වෙන්න ඕනේ. තමන්ට සමාන කරලා බලන්න. ඒ රෝගියා පිළිකුල් කරන අය. ඒ බඳු ලෝකයක උන්වහන්සේ මට තරම් මා වැන්නෙකුට ඒක සුදුසු නෑ. මෝඩ පෘථග්ජනයන් එහෙම කළාට මා වැන්නෙක් මමත් ව්‍යාධිය ලෙඩ රෝග ඇතිව උපන්න කෙනෙක්. කවදා හරි රෝගයට බිලි වෙනවය. එහෙම හිතලා මා තුල යම්කිසි ආරෝග්‍ය මදයක් තිබ්බනම් නිරෝගීකමින් මදේ එනවනේ මේ ලෝකේ සමහර අයට. ඇඟට පතට හයිය තියෙනකොට ශවි ශක්තිය තියෙනකොට මොකද කරන්නේ? උවමනා නැති දේ කනවා, උවමනා නැති දේ බොනවා, තමන්ගේ ජවය පෙන්නනවා. මේ ලෝකේ ওই වගේ දේවල් කොච්චර කරනවද පින්නත්? ඒ මොකද්ද ආරෝග්‍ය මදේ? බුදුහාමුදුරෝ දේශනා කරන මම ආරෝග්‍ය මදයෙන් එයෙන් නික්මුනේ අර විදිහට ලෝකයේ දිහා බලලා මම තරුණ වයසේ හිටිය කෙනෙක්. නමුත් ලෝකයා හා සසඳා බැලුවා මම ලැජ්ජා වෙන්න ඕනේ මේ ලෝකේ ව්‍යාධිය උරුම කරගෙන ඉන්න මමත් ව්‍යාධිය රෙඩ රෝග ඇතිව ඉන්න කෙනෙක් පිළිකුල් කරනවා නම් ඒක කොච්චර සාහසික දෙයක්ද කියලා උන්වහන්සේම ප්‍රශ්න කරනවා. අන්න එහෙම කියලා මා තුල යම් ආරෝග්‍ය මදයක් තිබුණා නම් ඒක මගෙන් පහ වුණායි. ඒ නිසා මේ ලෝකේ ආරෝග්‍ය පරමාලාභා මානසික සුවය ශ්‍රේෂ්ඨයි කියලා දේශනා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන මේ ලෝකයේ සමහර අය ජීවිත මදයෙන් මත් වෙනවා. ජීවිත මදය කියලා කියන්නේ පින්නතුනි සමහරුන්ගේ ජීවිතය අනිත් අයට කරදර පිණිසමයි පවතින්නේ.
කොහොමද? සමහර අය කෙනෙක් දැක්කාම අනේ ඔහු දැක්කාමත් අපිට නිවි සැනසුමක් ලැබෙනවා කියලා. තව කෙනෙක් කියනවා කෙනෙක් දකිනකොට ඒ පුද්ගලයා දැක්කාම බාගෙට මැරුණයි කියලා. ඒ මොකද මේ පින්නතුන්ට තේරෙනවා ඒ පුද්ගලයා නිසා කවුරුවත් සැනසෙන්නේ නැහැ. ඔහු සමහර වෙලාවට ධනයෙන් මත් වෙලා ජීවිතය මදයෙන් මත් වෙනවා. කුල ගෝත්‍ර වංශය නිසා තමන් ඒ ජීවිත මදයෙන් මත් වෙනවා. තවත් දේවල් නිසා මත් වෙනවා. එහෙම මත් වෙලා අන්තිමට කුමක්ද? නිසා බුදුහාමුදුරු දේශනා කළා එබඳු ජීවිත මදයෙන් මත්වන ලෝකයක් තුල මම ලැජ්ජිත වුණාය. මමත් මේ ජීවිත මදයෙන් කිසියම් දවසක මත් වුණාය. එයින් බැහැර වෙන්නට ඕනෑ කියලා. මෙන්න මේක තමයි පින්වත්නි ආරෝග්‍ය පරමාලාභා. මේ ලෝකේ බෞද්ධයන් යම් කෙනෙක් ආරෝග්‍ය මදයෙන් මත් වෙනකොට වහාම කිසියම් දවසක මේ රෝගීකම අපිට ඉන්න පුළුවන් කියලා තමන්ගේ හිතේ ඇතිවෙච්ච ඒ තරුණ මදය නැති කරගන්න කියලා දේශනා කළා. ඒ වගේම තමන් තුළ යම්කිසි විදියකින් වැරදි වැටහීමක් ආවොත් කවදා හරි මාත් මේ தത്വෙට පත් වෙනවායි කියලා එයින් ගැලවෙන්න උන්වහන්සේ අපිට ඉගැන්වපු ක්‍රමය ඒකයි. මෙන්න මේකයි පින්වත්නි ආරෝග්‍ය පරමාලාභා. මනසින් අපි සුවපත් වෙමු. මේ ධර්මයේ නිසාමයි. මේ බණ අහන්නේ අපි මනස සුවපත් කරගන්න. සල්ලි, මිල මුදල්, යාන වාහන, ගේ දොර ඒ පුද්ගලයන් ඒ විදිහට එක විදිහට තරාතිරම ඇති නැති ওই විදිහට තියෙනවා. කොයි තත්වෙන් හිටියත් ඇතිව හිටියත් අපි මැරෙනවා, නැතුව හිටියත් අපි මැරෙනවා. ඇතුව හිටියත් ලෙඩ වෙනවා, නැතුව හිටියත් ලෙඩ වෙනවා. ඒකනේ මේ ලෝකේ ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කරා මජ්ක්‍ධිමා පටිපදා නැද පිළිවෙතේ ඉන්න. කොයි දෙයකටවත් අන්තයට යන්න එපා. සල්ලි වලින් අන්තයට යන්නත් එපා. සල්ලි මිල මුදල් දේපොළ ආදී ඒ වගේ අන්තයට යන්නත් එපා. තමාගේ ජීවිත පරිහරණයට ප්‍රයෝජනවත් වන විදිහට පරිහරණය කරන්න කිසියම් දවසක අත්හරින්න පුළුවන් දවසක අත්හරිනකොට ආරෝග්‍ය පරමාලාභා. කයින් අපහසුතා තිබුණත් මනස Tamanට ශක්තිමත්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා පින්වත්නි සන්තුට්ටි පරමං ධනං. මේ ලෝකෙහි තියෙන පරම ධනය. පරම ධනය. පරම ධනය කියන්නේ ඊට වඩා ඉහළ ධනයක් නැහැ. මේ ලෝකේ දැන් අද අපි නිගමනය කරනවානේ ලෝකේ පළමුවෙනි කෝටිපතියා කියලා ගණනය කරනවානේ ලෝකෙනේ. එහෙම කරනවානේ. පරම ධනෙ තියෙන්නේ ඒ ඇත්තන්ට කියලා අපි හිතමුකෝ. පළමුවෙනි ලෝකේ කෝටිපතියා ලක්ෂපතියා වෙන්න පුළුවන්. එහෙම ගණනය කරනවා. ඒ පරම ධනය තිබුණත් උන්වහන්සේ දේශනා කරන සන්තුට්ටි පරමං ධනං. මේ ලෝකයේ පින්නතුනි අපට තියෙන පරම ධනය තමයි සතුට. සතුට කිව්වේ නිකම්ම සතුට නෙවෙයි. සතුට කිව්වේ නිකම්ම සතුට නෙවෙයි. මේ මනසේ තියෙන උත්තරීතර සතුට, උත්තරීතර ප්‍රීතිය. ඒකට කියනවා පින්නන්නේ පස්සද්ධි කියලා. පස්සද්ධි කියලා කියන්නේ හිතේ ඇති වෙන සංසිඳීම. අද මිනිස්සු බහුතරය කුලප් වෙලා ඉන්නේ හිතෙන් නේද? එහෙමනේ. හිත බොහොම කුලප් වෙලා ඉන්නේ. තණ්හාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ආදී ඔය කියන කෙලෙස් 1500 නේ 3500ක්වත් ඇති නේද? ඒ කෙලෙස් වලින් මිනිස්සු කුලප්පු වෙලා ඉන්නේ. කුලප්පු වීමේ මනස සංසිඳියාව කියන්නේ මනසේ සංසිඳීමටයි සන්තුට්ඨිය කියන්නේ පින්න.
සතුට සුවය. දවසක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අලව්නුවර එක්තරා වන ලැහැබක උන්වහන්සේ විවේක සුවයෙන් ගත කරනවා. එක්තරා වන ලැහැබක. එදා ඔය හත්තක ආලවක රජතුමාගේ පුතණුවන් ඔය වන ලැහැබේ චාරිකාවක් ගියා. බුදුරජාණන් වහන්සේ ගහක් යට කොළ රොදක් ඇතිරිල්ලක් කරගෙන උන්වහන්සේ ඒ තුල සැතපීලා ඉන්නවා. ඈතදීම දැක්කා මේ රජතුමාගේ පුත්‍රයා මේ නම් ඉන්නේ තරමක් එසේ මෙසේ මිනිස්සෙක් නම් නෙවෙයි කියලා ලං වෙලා බලනකොට බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයා දැක්කාම හාන්සියලා ඉන්න එකකින් උන්වහන්සේ නැගිටලා වාඩියෙන් හිටියා එරමණිය ගොතාගෙන. එතෙන්දි මේ රාජපුත්‍රයාට පුදුමයක් මේ මහා සීතලේ එදා සීතල වකවානු මේ මහා සීතලේ බුදුහාමුදුරුවෝ මෙහෙම හිටියේ එක ගැන. එතෙන්දී අහනවා ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ හොඳට නිදාගත්තද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රාජපුත්‍රයේ මේ ලෝකේ සුවසේ නිදන්න උන් අතුරින් මාත් එක්කෙනෙක් කිව්වා. කොහොමද ස්වාමීනි? ඊයේ රාත්‍රියේ මේ දිනවල රාත්‍රියේ බොහොම කර්කශයි. බොහොම සීතලයි. හිම වැටෙන රාත්‍රියේ වේරම්භ වාතයක සුළඟ හමන මේ අවස්ථාවේදී ඔබ වහන්සේ මේ සීතල බොහොම සරල ඇතිරිල්ලක කොළ ඇතිරිල්ලක මේ කහ සිගුරත් බොහොම දුහුල් මේ සීතලේ ඔබ වහන්සේ නිදාගත්තේ කොහොමද කියලා අහනවා. එතෙන්දී උන්වහන්සේ ප්‍රකාශ කරනවා රජතුමනි රාජපුත්‍රයනි මේ ලෝකයේහි මහා පහයක පහන් දැල්වලා ඒ වගේම වාතය ඇතුළු වෙන්න නැති වා කවුළු වලින් නිවාරණය වෙච්ච සුඛෝපභෝගී මන්දිරයක යම්කිසි කෙනෙක් කාම දාහයෙන් දැවිලා ඒ දුක්ඛ වේදනාවෙන් නොනිදා ඉන්නකොට ඒක සුවනින්දක්ද කියලා අහුවා. යම් කෙනෙක් ඒ බඳු පහයක කිසියම් විදියකින් හිත දාහය ඇදිලා නිින්ද නොයා දුක් විඳිනවා නම් ඒ ඇත්තා ඒ දුකින් නිදන නිින්ද සැපයක්ද කියලා අහුවා. නැත ස්වාමී. නමුත් ඒ බඳු දාහයක් කාම දාහයක් මා තුල නැහැ. මා එය සර්ව ප්‍රකාරයෙන් ප්‍රහීන කරපු නිසා මා මෙතන සුව නින්දකින් නිදාගත්තයි. ඒ වගේම යම්කිසි පහයක සුව නින්දෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් ද්වේෂ සහගත සිතවිල්ලෙන් ඉඳලා ඒ ද්වේෂය නිසා නින්ද නොයනවා නම් ඒ සුව පහසු යහනේ ඒ දුකින් නිදන නින්දක්ද ද්වේෂය නිසා නින්ද යන්නේ නැහැ තරහව නිසා. නමුත් රාජපුත්‍රය මම ද්වේෂය සම්පූර්ණයෙන් ප්‍රහීන කළා. ඒ නිසා කිසිවක් මා තුල නැහැ. ඒ ද්වේෂය නැති නිසා මගේ හිත සැහැල්ලුයි. ඒ නිසා සීතල දැනුනේ නැහැ. සුවයෙන් නින්ද ගියා. සන්තුට්ටි පරමං ධන. මේක තමයි අපිත් ඇති කරගත යුතු දේ. මේ ලෝකේ ලෝභයෙන් දුෂ්ට වෙන ලෝකේ, මෝහයෙන් මුලා වෙන ලෝකේ, ඒ වගේම ද්වේෂයෙන් රත් වෙන ලෝකේ අපිත් ඒ වගේ නොරත්ව සමබර ජීවිතයකට පාතබමු. අපි ළඟ තියෙන අගුණ දුර්වලකම් ටික ටික නමුත් අඩු කරගනිමු. අප ළඟ තිබිය යුතු ගුණ දහම් ටික ටික නමුත් දියුණු කරගනිමු. ඒ ගුණ ධර්මයන්ගේ සහ මෙබඳු ධර්මාවබෝධයෙන් අප බලාපොරොත්තු වන සාන්ත නිවන් සුවය මේ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියන්නේ.
ittavata cammehi sangbhatang punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhya ittavata ammehi sangbhatang punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhya ittavata ammehi sangbhatang punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhya ධර්ම ශ්‍රවණානිසංසයෙන් මේ සෑම දිනාටම උතුම් නිවන් සුවයම සැලසේවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තිබෙන්නේ කැලණිය කිරිබත්ගොඩ කල්යාණ මාවතේ අංක 14න් 5 නිවසේහි පදිංචි දොන් ලයනල් වසන්ත තලගල මහත්මයා, විමලා තලගල මැතිණිය ඇතුළු රංග දුමින්දි සංකා කීර්ති මහේෂ් බොමිත යෙනුලි අනු දරු පිරිසයි. මේ පින්නතුන්ගේ උදාර අරමුණ හැටියට ලයනල් වසන්ත තලගල මහතාගේ 64 වන ජන්මදිනය සහ රංග තලගල පුතුගේ 32 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ආශිර්වාද කිරීමට දැනට වර්ෂ 96ක් වයසදී තම මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, බුද්ධ ධර්මයේ හා අප සංස්කෘතික හා සමාජයේ උන්නතිය උදෙසා විශාල කැපකිරීමකින් සේවය කරන සම්බෝධි විහාරාධිපති බෞද්ධ නාලිකාවේ සභාපති අතිගෞරවනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම, මේ දේශක ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම, ඒකම බිරිඳ විමලා තලගලට පුතා රංගදුව ඉසංකා ලේලිය දුමින්දි බෑනා මහේෂ් හා මුණුබුරා බුමිත මිනිබිරිය යෙනුලිට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස, එවැගේම සියලු සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස තලගල මහතා දැන් සේවය කරන ABC shipping ආයතනයේ අධිපති ශිරාන් දිසානායක මහත්මයා සහ එම මැතිණිය ඇතුළු පුතුන් තිදෙනාට සහ ආයතනයේ අධ්‍යක්ෂකවරු සාමාන්‍යාධිකාරීවරු ඇතුළු සියලුම සේවක සේවිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට. ඉතින් මේ උදාර සෙත් ප්‍රාර්ථනාව මේ පින්නතුන් කරන්නේ සත්පුරුෂ හදවතකින්. ඒ සියලු සෙත් ප්‍රාර්ථනා ඒ ඇත්තන්ට ලැබිලා ඒ ඇත්තන් නිදුක් නිරෝගී සුව ලබා ගනිත්වා කියලා කවුරුත් ආශිංසනය කරන්න. ඒ වගේම පින් අනුමෝදනා කිරීමට පියාණන් වන දොන් වික්ටර් තලගල මහත්මයා, සහෝදරයාණන් දායරත්න තලගල මහත්මයා, එවැගේම ඥාති සොහොයුරු නෝමන් නානායක්කාර ඇතුළු අනිකුත් සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්, විමලා තලගල මහත්මියගේ මව එංගල්තිනා බමුණු ආරච්චි මාතාව, පියා ඊටි මුදලාලි මහත්මයා සහ සුළු පියා ලියනගේ මහත්මයා සහ පුංචි අම්මා එමලින් බමුණු ආරච්චි මහත්මනිය කියන ඒ සියලුම ඥාතීන්ටත් ගම්පා ඉහළ යාගොඩ සිරි සීල රත්න වැඩිහිටි සමිතියේ සභාපතියා සමාජිකයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම කියන මේ උදාර පරමාර්ථයෙන් මේ අද පින්කම සිද්ධ කළේ. ඒ පරලෝකීය මේ පින්නතුන් නමින් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන්ව උතුම් වූ සැපතට පැමිණෙත්වා කියලා කවුරුත් පින් දෙන්න ඉදම් මේ ඥාතිනම් හෝතු. සෙත්පතන සියලුම පින්නතුන්ට මේ හැම දිනාටම සියලු දෙවි රැකවරණින් සියලු යහපත සැනසීම ලබා දෙත්වා කියන හැඟීමෙන් දෙවියන්ටත් සාදු කියලා පින් දෙන්න. මේ හැමතෙම මේ උපදවාගත් සියලු කුසල් වලින් සංසාරයේ වාසය කරන තාක්කල් නරක ආදී සතර අපායෝත්පත්තියට පත්වන සිද්ධ නොවි පුනුපං ජාතිවල සත්පුරු ශාස්ත්‍රයේම ලැබීමෙන් සියලු සසර දුක් ගෙවා ලබන අමා මහ නිවන් සුවයම සැලසේවා කියන ප්‍රාර්ථනා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අද දවසේදී ධර්මානුශාසනා පවත්වා වදාළ ගරු කටයුතු දේශකයාණෝ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍යපාද යටිරාවන ධම්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. දේශකයන් වහන්සේට තවත් চিරාත් කාලයක් සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගී චිරජීවනය අප ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කරගත් මේ සියලු කුසල් දහම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශකයන් වහන්සේටත් හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනයත් සමගින් ධර්මදේශනාවෙන් අප මේ ආකාරයට සමුගන්නවා. ඔබ හැම දිනාටත් සම්මා සම්බුදු සරණයි.